be together again. The important thing is that God is here. And when God is here, He can do new things. So let us come with expectation that God is going to move in a new way, in a more powerful way. He's a creative God. He can do new things. Amen. Amen. Let us pray. Heavenly Father, glory be to your name. Lord, we thank you because you are the great God, you are the creator God, you are a living God, and you are the only true God. Thank you that you are here among us. We come with expectation. We come to have a new encounter with you, a new meeting with you. We come before your throne, and Lord, we come with boldness because of the blood of Jesus that was shed on the cross. So Lord, as we come before you, move freely among us. Let your Holy Spirit touch us and do something new today. Lord, we commit our meeting into your hands. And we want to give all the glory to you. And we pray in the name of Jesus. Amen. 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 Yes, Father. We are here to worship you. We are here to exalt your name. Amen. Hallelujah. පුදුමෝ බලවත් ස්වාමීන් වහන්සේවයි අපි වන්දනා කරන්නේ. ඒ සැබෑ දෙවියන් වහන්සේව ප්‍රීතියෙන් වන්දනා කරමු. ආමේන්. හලෙලූයා. පුදුමයි පුදුමයි ජේසුස් මට බලවත් පත්‍රියන ඔබ ආමේන්. ඇතේ සැබ පාපයේ පුදුමයි මමි දුක්ඛ දුක්ඛීවේ පුදුමයි ජේසුස් Papa
because He's always prepared. He's always ready. When you prepare, when you're ready, tell to Him, Lord, I am ready to worship you. I'm ready to see your glory, Father. ඔබ ඇතුළාන්තයේ උන්වහන්සේට සූදානම් කරගන්න වෙලාවෙදී ඔබ ඇතුළාන්තයේ උන්වහන්සේට කියන්න ස්වාමිනී අපි දන්නවා ඔබ වහන්සේ හැම වෙලාවෙම සූදානම්. නමුත් මේ මොහොතේ මම සූදානම් ඔබව දකින්න. ඔබේ මහිමය අත්විඳින්න. ඔබේ මහිමය දකින්න. ඔබව නමස්කාර කරන්න. ඔබේ මහිමෙන් පිරෙන්න පියාණනි. ඔබ මහිමෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ. ඔබ අලංකාරයෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ. ඔබ සැබෑ වූ දෙවියන් වහන්සේ. ඔබ ප්‍රේමයේ දෙවියන් වහන්සේ. ඔබ කරුණාවේ දෙවියන් වහන්සේ. ඔබ ජීවමාන දෙවියන් වහන්සේ. ඒ ජීවමාන හස්තයෙන් පිරෙන්න. ඒ කරුණාවෙන් පිරෙන්න. ඒ සතුටෙන් ඒ පීතිය ආත්මයෙන් පිරෙන්න. පියාණනි මට උපකාර කරන්න. ඔබගේ ආත්මයෙන් මට උපකාර කරන්න පියාණනි. මගේ ආත්මය ඔබට මොරගසන්නෙමි. මගේ ඇතුළාන්තය ඔබ දකින්න ආස කරන්නෙමි. මගේ සිතුවිලි වලින් ඔබ සොයන්නෙමි ස්වාමිනී. අරින්න ඔබේ ඇතුළාන්තය උන්වහන්සේට. And open yourself and worship Him. And really worship Him. Father, I cannot hide anything from you, but you are my hiding place. You are my protection. You are my true God. Here I am to worship you, Lord. You are my great Father. You are my good Father. Swamini, ඔබට කිසිවක් මට සංගන්න බෑ. නමුත් ඔබයි මගේ සැඟවෙන ස්ථානය. මම මේ ස්ථානයේ ඉන්නේ ඔබව නමස්කාර කරන්න පියාණනි. මම මේ ස්ථානයේ ඉන්නේ ඔබව සොයන්න පියාණනි. ඔබගේ නාමයට ගෞරව දෙන්න පියාණනි. ඔබව අලංකාර ලෙස නමස්කාර කරන්නයි පියාණනි. ඔව් ස්වාමිනී. ඔබව නමස්කාර කරන්නෙමි. ඔබට ගෞරව දෙන්නෙමි. මම පාස සගායා
උන්වහන්සේට දෙන්න. උන්වහන්සේගේ දේ උන්වහන්සේට දෙන්න. ස්වාමී මම මහිමය දේ. ස්වාමී මහිමය දේ. ස්වාමී ඔබේ නාමය උසස් උසස් මහිමය
It's a privilege for me to be with you today. ඉතාමත් වරප්‍රසාදයක් අද දවසේ ඔබ සමග සම්බන්ධ වෙන්න ලැබීම. We are grateful to God for you. ඒ වගේම දෙවියන් වහන්සේ වෙනුවෙන් යාඥා කරන වගේ දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා ඔබ මා නිසා. For all the foreign believers that they live in Cyprus. ඒ වගේම විවිධාකාර රටවල් වලින් ඇවිල්ලා මේ දේශේ රැකියාවක් කරන අයට එන ජීවත් වෙන අයට. And I believe that God is using you to change the atmosphere in this country. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබ මාව පාවිච්චි කරනවා මේ දේශයේ තිබෙන අන්ධකාර ඒ බලවේග වලින් නිදහස් කරන්න ආලෝකයක් මෙන් ඉහළට නගින්න. Because as you understand, the spiritual atmosphere is very dry. අපි දකිනවා ද ආත්මික ලෙස ගොඩක් අන්ධකාරව තිබෙනවා මේ දේශේ පවා. And God is really using you. ඒක නිසා අන්ධකාරය පහ කරන්න අපි එකිනෙකනව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යන මේ භූමිය තුල. Today we'll speak about something that you really love. You love it very much. අද දවසේ දේවගැතුමා අපි එක්ක බෙදා ගන්න යනවා. ඒ බෙදා ගන්න යන දෙයට ඔබ ගොඩක් ආසාවෙන් සිටිනවා. ඔබ කැමති වෙන්න යනවා. Today we will speak about the presence of God in our lives. අද දවසේ දේවගැතුමා අපි එක්ක බෙදා ගන්න යනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය අපේ ජීවිත සමග තිබිය යුතු ඒ දේව අභිමුඛය ගැන. I will make a very short prayer. ඒ වගේම දේවගැතුමා අපි එක්ක ඉක්මනින් කෙටි යාඥා කරන්න යනවා. Heavenly Father, speak to us today ස්වර්ගයේ පියාණනි අද දවසේ අපට කතා කරම යනවා. in our spirit and our heart. අපේ ආත්ම වලට ඒ වගේම අපේ හදවත් වලට කතා කරම යනවා. Amen. ආමේන්. Okay. As I said before, we will speak how important it is to come into the presence of God. දේවගැතුමා අපි එක පැවසුවා වගේ කොච්චර වැදගත්ද කොච්චර අලංකාරද දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න ලැබීම. And all we know that since we got saved, God's presence abide in us. අපි හැම කෙනෙක්ම දන්නවා දෙවියන් වහන්සේගේ කරුණාව කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේ අප තුල සිටිනවා. Since we got saved, God's presence is within us. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේ අප තුල අප සමග අප තුල සිටිනවා තිබෙනවා. God's presence is in us and moves with us. දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුල තිබෙනවා අප තුලින් උන්වහන්සේගේ ඒ බලය ක්‍රියාවට නැගෙනවා. It doesn't come in and out. ඒක ඇතුළට එළියට යන්නේ නැහැ. It doesn't comes and goes, ඒක ඇවිල්ලා ඒ අභිමුඛයේ පිටතට යන්නේ නැහැ. but lives in us. නමුත් ඒ අභිමුඛය ඇවිල්ලා අප තුල සිටින්න යනවා. But there is also something very important. නමුත් තව වැදගත් කාරණාවක් තිබෙනවා. It's when the presence of God manifests in our lives දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුලට ආවට පස්සේ ප්‍රකාශ වුණාට පස්සේ දේව අභිමුඛය in various ways at the same time. ඒ මොහොතේදී මේ දේ සිද්ධ වෙනවා. It's when the presence of God, දෙවියන් වහන්සේගේ අභිමුඛය the Holy Spirit, appears in such a dynamic way ඒ සුද්ධාත්මයන් වහන්සේ මහත් බලයෙන් මහත් බලවත් ලෙස අප තුලට ප්‍රකාශ වෙනවා අප තුලට පැමිණෙනවා. that our lives changes at the same time, ඒ අභිමුඛය එන විට සුද්ධාත්මයන් වහන්සේගේ අභිමුඛය කරුණු කරගෙන අපේ ජීවිත වෙනස් වෙන්න යනවා. and we have breakthroughs in the spiritual realm. ඒ වගේම අන්ධකාර ආත්මික බලවේග වලින් අපව ආත්මයන් වහන්සේ නිදහස් කරනවා. And we read from Psalms 16:11. අපි බලන්න යනවා ගීතාවලිය 16:11 වෙනි පදේ. You don't have to open it. In your presence there is fullness of joy. දේව අභිමුඛයේ ඔබගේ ප්‍රීතිය අභිමුඛයේ තිබෙනවා කියලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය අභිමුඛයේ තිබෙනවා කියලා ගීතාවලිය 16 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ පවසනවා. Acts 3:19. ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ පවසනවා. Times of refreshing come from the presence of the Lord. දෙවියන් වහන්සේගේ අභිමුඛය පැමිණෙන්න යනවා කියනවා උන්වහන්සේගේ අභිමුඛය පැමිණෙන්න යනවා කියන උන්වහන්සේගේ ස්වර්ගයේ සිට. So the presence of God bring in our lives ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛය අපේ ජීවිතවලට පැමිණෙන්න යනවා. fullness of joy and times of refreshing. ඒ වගේම ඒ ප්‍රීතියෙන් සම්පූර්ණව දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුල තිබෙන්න යනවා. And we will read today from Isaiah අපි බලන්න යනවා යෙසායා පොතේ අද දවසේ chapter 6, අපි බලන්න යනවා 6 වෙනි පරිච්ඡේදයේ the first seven verses. අපි බලන්න යනවා 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 7. A very well known place from the word of God. අපි බලන්න යනවා මේ වචනේ ප්‍රකාරයට කොහොමද කියලා. Chapter 6, Isaiah chapter 6, the first 7 verses. You can go. ඕකේ මම කියවනවා. Okay, I will read it in English first. In the year that King Uzziah died, I saw the Lord sitting on a throne, high and lifted up, and the train of his robe filled the temple. Above it stood seraphim. Each one had 6 wings. With 2 he covered his face,
With 2 he covered his feet, and with 2 he flew. And one cried to another and said, Holy, holy, holy is the Lord of hosts. The whole earth is full of his glory. And the posts of the door were shaken by the voice of him who cried out, and the house was filled with smoke. So I said, Woe is me, for I am undone, because I am a man of unclean lips, and I dwell in the midst of a people of unclean lips, for my eyes have seen the King, the Lord of hosts. Then one of the seraphim flew to me, having in his hand a live coal, which he had taken from the tongs from the altar. And he touched my mouth with it and said, Behold, this has touched your lips. Your iniquity is taken away, and your sin purged. යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 7 වෙනි පදයේ දක්වා ඌර්සියා රජ නැසූ අවුරුද්දේ ස්වාමීන් වහන්සේ උස්සු උසස්සු සිංහාසනයක වැඩ සිටිනවා දුටුමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවර වලින් මාලිගාව පිරී තිබුණේය. උන්වහන්සේගේ අවටින් සේරාපුරු සිටියෝය. එක එක්කෙනාට පියාපත් 6 බැගින් තිබුණේය. දෙකකින් මුහුණ වසා ගත්තේ, දෙකකින් පාද වසා ගත්තේ, දෙකකින් පියාසර කළේ. ඔව් එකිනෙක කෙනෙක් අනිකෙකුට මොරගසමින් සේනාවල ස්වාමීන් වහන්සේ ශුද්ධය ශුද්ධය මුළු පොළව උන්වහන්සේගේ තේජසින් පිරී තිබේයයි කීවෝය. එවිට මොරගැසූ තැනැත්තාගේ හඬට එලි පහත්වල අත්තිවාරම් සෙලුණේය. ගෘහයේද දුමින් පිරුණේය. එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. මක් නිසාද මට විනාශයක් වමි. කුමක් හේඳ අපවිත්‍ර තෝල් ඇත්තා වූ මිනිසෙක්ව සිටින්නා වූ අපවිත්‍ර තෝල් ඇති සෙනගක් අතරේ වසන්නා වූ මම සේනාවල් වල ස්වාමී රජුරුවන් වහන්සේ මගේ ඇස් වලින් දුටුමියයි කියමි. එවිට සේනාපුරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනයේ මැත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසර කර ඇවිත් ඒක මගේ මුඛේ තවරා කතා කොට බලව මේක නුඹේ තෝල්වල වැතුරුනේ මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ නුඹේ පාපේද කමා කරන ලද්දේයි කීසේක. ආමේන්. He speaks about seraphim here, which seraphim is a Greek word. සෙරාපික් කියන වචනේ මේ ස්ථානයට අර්ථවත් කරලා තිබෙන එක ග්‍රීක වචනයක් වෙනවා ඒ භාෂාවේ. They were angels ඒකේ තේරුම තමයි ඒ දේවදූතයෝ that had 6 wings. ඔවුන්ට පියාපත් 6ක් තිබෙනවා. 4 of them were used to serve God, ඒ හතරකින් ඔවුන් දෙවියන්වහන්සේට සේවය කරනවා. and 2 to glorify God around his throne. දෙවියන්වහන්සේගේ සිංහාසනයේ වටා දෙවියන්වහන්සේ මහිමයට පමුණවනවා. And here the passage that we have just read starts with something that King Uzziah saw. මෙතන අපි කියපු පදේ අපි බලන දකින්නවා ඒ රජුරෝ උත්සියා කියන රජුරුවන් ඒ දර්ශනය දකින්නවා. He says, I saw God. ඔව් පවසනවා මම දෙවියන්වහන්සේව දැක්කා. In his presence he saw God. ඒ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ Isaiah, I'm sorry. Yes, Isaiah, I said Isaiah saw God. ඒ යෙසායා ඔව් දකින්නවා දෙවියන්වහන්සේව සිංහාසනයේ සිටිනවා. We don't know if he saw him with his physical eyes, අපිට එතන කියන්න බෑ කොයි ආකාරද උගේ සාමාන්‍ය දිනෙතුලින්ද ඔහු දැක්කේ ඔහුගේ මාංශයේ දිනෙතුලින්ද කියලා. or by vision. සමහර විට ඔහු දර්ශනයකින් වෙන්න පුළුවන්. Probably it means that his spiritual eyes opened and he saw him. සමහර විට ඔහුගේ ආත්මික දිනෙත් විවර වෙලායි ආත්මික දිනෙතුලින්ගේ දර්ශනය දෙවියන්වහන්සේගේ සිංහාසනය ඔහු දකිනවා. Apostle Paul says in his epistles that in his presence the eyes of our heart are enlightened. ඔහු දෙවියන්වහන්සේගේ අභිමුඛයේ අපගේ හදවත් වල තිබෙන දිනෙත් විවර වෙන්න යනවා. ඒවා දකින්න උන්වහන්සේගේ ආලෝකය. And I believe that we all experience this, more or less we all experience it. අපි ගොඩාක් අය මේ දේවල් අත්දැකලා ඇති උන්වහන්සේගේ අභිමුඛයේ ආකාරයේ. In his presence, උන්වහන්සේගේ අභිමුඛයේ when we come to the church, අපි සභාවට එන විට during the worship time, අපි නමස්කාර කරන විට or during the message, සමහර විට අපි පරිවිඩේ බෙදා something ගන්න happens and boom, එකපාර අපිට යම සිද්ධ වෙන්න පුළුවන්. we receive something. අපි යම් කිසි දෙයක් ලබා ගන්නවා. Suddenly our spiritual eyes open අපි ආත්මික දෙනෙත් විවර වෙන්න යන එකපාර and we receive a revelation. අපි ලබා ගන්න යනවා දර්ශන දකින්න යනවා. We hear something that we didn't hear before. අපිට ඇහුන්නේ නැති දෙයක් ඇසෙන්න යනවා. We see something that we didn't see before. අපි වෙන කවදාකවත් නොදැක්ක දෙයක් දකින්න යනවා. Suddenly we have a breakthrough. ඒවා එකපාර අපි ඉදිරියට යන්න යනවා. අපි වට කරගෙන තිබෙන අන්ධකාර දේවල් කඩාගෙන ඉදිරියට යන්න යනවා. Suddenly something happens and we receive something from God. එකපාර අපිට යම් කිසි දෙයක් සිදු වෙලා දෙවියන්වහන්සේගේ යම් කිසි දෙයක් අපි ලබා ගන්නවා. And today we will see 3 things
that we understand in the presence of God. අපි තුන් ආකාරකින් අද දවසේ බලන්න යන කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්න යන්නේ නැත්නම් අපි කොහොමද ඒක Three බලන්නේ very කියලා. important things. ඉතා වැදගත් කාරණා තුනක්. And the first thing that we understand in the presence of God අපි පළවෙනියෙන් අපි තේරුම් ගන්න යනවා දෙවියන් වහන්සේගේ is අභිමුඛය how big God is. කොයි ආකාර විශාලව සිටිනවද දෙවියන් වහන්සේ. And the passage that we read අපි කියපු මේ වචනේ තුල starts with the phrase, in the year King Uzziah died. එතන වෙන්න යන්නේ උර්සියා රජ නැසූ අවුරුද්දේදී. Why the word of God gives us this information? ඇයි දෙවියන් වහන්සේ මේ කාරණේ අපිට දැන්වන්නේ මේ පළවෙනි පදේ මුල් පදේ. Why it starts with this phrase? ඇයි මේ ආකාරයෙන් පටන් ගත්තේ? Because King Uzziah was a man of God, and Isaiah used to love him a lot. ඒ වගේම මක්නිසාද මේ රජුව දෙවියන් වහන්සේට ප්‍රේම කරා. ඒ වගේම යෙසායා ඒ රජුවන්ටත් ප්‍රේම කරා. From Israel, many corrupted kings passed, ඒ වගේම ඊශ්‍රායල් දේශේ ගොඩාක් විනාශ වෙලා තිබ්බයි රජවරු පහු කරගෙන ආපු අවුරුදුවල. but this king was truly a man of God. නමුත් මේ රජුව දෙවියන් වහන්සේට ප්‍රේම කරා. දෙවියන් වහන්සේගේ ඒ රජ කෙනෙක්ව සිටිය දෙවියන් වහන්සේට සේවය කරන. Towards the end of his life, ඔහුගේ ජීවිතය අවසානයේදී he did some very serious mistakes, ඔහු අවසානයේදී ගොඩාක් අවදානම් දෙයක් ඔහු කර අවසානයේදී ඔහුගේ but during his reign, ඒ කාලයේදී ඔහුගේ ජීවිතේ he established again the worship towards God. නමුත් ඒ දේවල් අදාගෙන නැවත ඔහු දෙවියන් වහන්සේට නමස්කාර කරන්න දෙවියන් වහන්සේ වෙතට ඇදුනා. He built altars so people could worship God. ඔහු ඒ වගේම මාලිගාවල් ගොඩනගව දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන් විදිහට He followed all the ways of the Lord, ඒ වගේම දෙවියන් වහන්සේගේ සියලු ආඥාවල් ඔහු අනුගමනය කරා. and he stopped the king of Assyria for taking over Israel. ඒ වගේම සිරියාවේ රජුගෙන් ඒ ඊශ්‍රායල් දේශය ආවරණය කරගන්න රැකවල් කරගන්න ඔහු කරුණාව ලබා දුන්නා The සෙනඟට. Bible says that God gave him a tremendous favor and grace in everything he was doing. ඒ වගේම ඔහු කරන හැම දෙයකටම දෙවියන් වහන්සේ උට ඉතාමත් ආශිර්වාද කර වැඩි වැඩියෙන් ආශිර්වාද කර ඒවට ආශිර්වාද කර තිබුණා. Uzziah was his kingly name, ඔහුගේ නමේ රජුගේ නම උර්සියා කියලා පවසනවා. but his real name was Azariah, which means God is helping me. ඒ ඔහුගේ නියම නම අසරාය. ඒ කියන්නේ ඒකේ තේරුම තමයි නමේ අර්ථය දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම උට උපකාර කරනවා කියන එක තමයි ඒකේ අර්ථය. He stayed in history for his tremendous inventions, tremendous discoveries. ඒ වගේම ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු හොඳ දේවල් ඔහුගේ ජීවිතය ගැන සඳහන් වෙලා තිබ්බ ඔහු කරපු දේවල්. And for his unusual intelligence. ඒ වගේම ඔහු කරපු පුදුම ක්‍රියාවල් වලට දීපු දීමනාවල් තුලින් God used him in a mighty way. ඒ වගේම දෙවියන් වහන්සේ ඉතාමත් ලෙස ඔහුව පාවිච්චි කරා බලවත් ලෙස. He became a king at the age of 16, ඔහු රජභාවයට පත් වුණ අවුරුදු 16 දී and he reigned for 52 years. ඔහු 52 වෙනි අවුරුද්දක් ඒ දේශේ රජකම් කරා. His victories and accomplishments ඔහුගේ හැම ජයකදීම ඔහු ඒ සියල්ල ලබා ගත්තා. ඔහු ඒ දේවල් දිනු නියමටම ලබා spread ගත්තා. out his fame around the whole world. ඔහුගේ නම ඒ වගේම ඔහුගේ ක්‍රියාවල් මුළු ලෝකෙටම පැතිරෙන්න ගත්ත ඇසෙන්න ලැබුණා. He was the one that invented the catapults, the great weapons that he made first some great weapons that greatly wars. ඒ වගේම ඔහු ගොඩාක් ආයුධ නිර්මාණය කරා. ඔහු විසින් ඔහු නිර්මාණය කරා ගොඩාක් ඒ කියන්නේ ගොඩාක් බලකොටු බින්ද හෙලන්න පුළුවන් ආයුධ ඔහු සෑදුවා. There were these weapons that used to throw huge stones, oil, hot oil, and fire to the enemies. ඒ වගේම ගිනි බෝල ඒ වගේම ඒ බලකොටු කඩන්න පුළුවන් ආකාරයට ආයුධ ඔහු සාදලා තිබුණා. He was seeking God with all his heart, ඔහුගේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේ සොයමින් සිටියා. and God covered him with a mantle of blessing. ඒ වගේම දෙවියන් වහන්සේ බලවත් ලෙස ඔහුව ආශිර්වාද වලින් ආවරණය කර තිබුණා. But you know, the blessings of God බදන්නවද දෙවියන් වහන්සේගේ ආශිර්වාද can bring in our lives two things. අපේ ජීවිතවලට ලබා ගන්න පුළුවන් කාරණා දෙකක් කරුණු කොටගෙන. They can either make us more humble ඒ දේවල් වලින් අපි ගොඩාක් යටත් වෙනවා. and bring us closer to God, දෙවියන් වහන්සේ වෙතට ඒකට ළඟා වෙන්න අපිට කරුණාව තිබෙනවා. or they can fill us with pride එහෙම නැත්නම් අපිට පුළුවන් ඒ තුලින් උඩඟුකමට and පත් keeps us away from God. ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන උඩඟුකම આવති. Unfortunately, to King Uzziah, ඒ අවාසනාවන්තකමට මේ උසියා රජුරෝ the second thing happened. දෙවෙනි කාරණේ තමයි සිද්ධ වුණේ. And towards the end of his reign, ඔහුගේ ජීවිතය අවසාන කොටසේදී he entered into the holies,
ඔහු ඒ ශුද්ධ ස්ථානයට ඇතුල් වුණා. where only the priests were allowed to enter. ඒ ස්ථානයේ ශුද්ධ ස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් පූජකයන්ට විතරයි. And he wanted to make sacrifices to God. ඔහුට ඕන වුණා ඒ පූජකයන්ගේ සේවය කරන්න. And when the priests saw him, ඒ පූජකවරු ඔහුව දැක්කම පූජකයා they immediately catch him and they took him out. ඔහුව අරගෙන ඔහුව එළියට දැම්මා. But when they took him out, he became full of leprosy. ඔහු එළියට දැම්මට පස්සේ ඔහුට කුෂ්ඨ රෝගයක් ආවා. Okay? And he was isolated from the house of the Lord until the end of his life. ඔහුගේ ජීවිතයේදී ඔහු අවසානයේ දක්වා දේව ගෘහයෙන් එළිය සිටියා. In his stead, they just said he was leper. ඊට පස්සේ උඩ කියන්න ගත්තා ඔහු කුෂ්ඨ රෝගියෙක් කියලා. And it was so pity. ඒක ඊට අවාසනාවන්ත දෙයක්. The king that his life started so well, ඒ රජුරුවන්ගේ ජීවිතයේ මුලදී අලංකාර ලෙස පටන් ගත්ත යහපත් ලෙස it finished in the most tragic way. නමුත් ඔහුගේ ජීවිතය අවසන් වුණා ඊට අවාසනාවන්ත ලෙස. His fall became a warning and an example to all the people of Israel and Judah. ඒ වගේම යුදා ඒ වගේම ඊශ්‍රායල් සෙනගේ ඉදිරියේ ඔහුගේ ජීවිත කතාව ඊට කඩගාටු වෙන්න පටන් ගත්තා. And Isaiah knew how much favor this king found from God. නමුත් ඒසාය දැනගෙන සිටියා දෙවියන් වහන්සේගේ කොච්චර කරුණාව ලැබලා තිබුණාද කියලා මේ රජුරෝ. So when he made this serious mistake, he didn't look on this. ඔහු මේ ඊට භයංකාර වැරද්ද කරාට පස්සේ ඒ ආකාරයෙන් ඔහු බැලුවේ නැහැ. He loved him a lot and he was very sad when he died. මේ යෙසායා ගොඩාක් දුකින් ඔහුගෙන සිටියා ඔහු මිය යන්න සිටියේදී Because he knew that during his reign God blessed Israel very much. මක් නිසාද ඔහුගේ රජකමට පත් වුණාට පස්සේ පටන් ගැනීමේදී ඊශ්‍රායල් දේශයට ඔහු නිසා ඔහු කරුණකට ගොඩාක් දෙවියන් වහන්සේ ආශිර්වාද කර තිබුණා. But the king with the little K died. He has died. ඔහු මිය යන මොහොතේදී But the king with the big K was alive and he was sitting on the throne. ඔහු මිය ඔහුගේ පොඩි ලියුමක් වගේ ඔහු මිය යන මොහොතේදී තිබුණා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුට ලොකු ලියුමක් වගේ සඳහන් ලියලා තිබ්බා ඔහු. So when he entered into the temple, ඔහු ඒ මාලිගාව තුලට ඇතුල් වෙන විට he had an encounter with God. ඔහුට ලැබුණ දෙවියන් වහන්සේ සමග මුණ ගැසීම. God that day, as we read, he visited him. ඔහු දෙවියන් වහන්සේ අපි මේ කියපු පදේ ඔහු මේ දේ දැක්ක මේ ආකාරයෙන් සිද්ධ වුණා. ඔහුට මේ පළවෙනි පදේ හැටියට God that day touched him in a very strong way. ඒ මොහොතේදී දෙවියන් වහන්සේ ඔහුට නැවත අත ගැසුවා ඊට බලවත් ලෙස. And during our difficulties, during when we are very sad, අපේ ජීවිතවලත් අපි ගොඩක් අමාරුකම් පසු කරන විට අපේ ජීවිතවල as Isaiah when he was in a place of despair, යෙසායා වගේ හරියට ඔහු සිටින්න ඕන තැන නෙමෙයි සිටින්න ඊට අමාරු තැනක සිටිනවා ඔහුගේ ජීවිතය ගත කරමින්. God visited him with his presence. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛය කරුණු කොටගෙන දෙවියන් වහන්සේ ඔහු මුණ ගැසෙන්න ගියා අභිමුඛය. And we understand how big God is. අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා. We understand it better during our difficulties and during when we are so sad. අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා අපි පසු කරන විතාම කඳුලෙන් දුකෙන් එන අමාරුකමෙන් පසු කරන කාලයේදී පවා. God is big enough to take care of everything. දෙවියන් වහන්සේ පාසන මන් සියලු දේ ගැන සලකලා සියලු දේ උන්වහන්සේ ක්‍රියා කරනවා නම් බලා ගන්නවා කියලා. And the situation of Isaiah totally changed that day. යෙසායාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා ඒ දවසේදී. And I believe that it's difficult for somebody to express the joy he feels when he is in the presence of God. ඔහුට කියන්න තරම් අමාරු කොහොමද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යෙසායා ලං වුණා මේක දකින්න විට තිබිච්ච ප්‍රීතිය ඔහුගේ හදවත තුලට පැමිණිච්ච The privilege of our fellowship with God is the gift of God towards man. ඒ දෙවියන් වහන්සේ අපට දී තිබෙන වරප්‍රසාදයේ දෙවියන් වහන්සේ දී තිබෙන කරුණාව උන්වහන්සේගේ අභිමුඛයේ අපට දෙන එක. And we should love the presence of God so much in our lives. ඒක නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපේ ජීවිතවල ප්‍රථමයෙන්ම අපි ප්‍රේම කරන්න ඕන උන්වහන්සේගේ අභිමුඛයට. So when God is not in our mind, not for a short time, උන්වහන්සේ අප සමග සිටින්න යන්නේ ටික කාලයකට විතරක් නෙමෙයි. we should feel incomplete in the degree that this specific time
we lost something extremely important. ඒක නිසා අපේ ජීවිතය අපි දැන් මේ පසු කරන කාලය වගේ අපිට අවශ්‍යයි ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛය අපේ ජීවිතවල වැඩි වැඩියෙන් තිබෙන්න ඒ අභිමුඛය තුල සිටින්න. Because God is the most important thing we have in our lives. ඒක නිසා මක් නිසාද අපේ ජීවිතවල ප්‍රථමයෙන් තිබිය යුතු වැදගත්ම කෙනා තමයි අපේ ජීවිතවල It's the most ප්‍රථමයෙන් සිටින valuable thing we have in our lives. ඒක නිසා අපේ ජීවිතවල උන්වහන්සේ සිටිනවා නම් නියම දේවල් සිද්ධ වෙන්න යනවා. God created us for himself, උන්වහන්සේ දෙවියන් වහන්සේ විසින් අපිව නිර්මාණය කර තිබෙනවා. and the soul of man remains unsatisfied until he finds him. ඒක නිසා මේ මිනිස්යා කවදාකවත් ප්‍රීති වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ නිර්මාණය කර මිනිස්යා ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඒ මිනිස්යාට ලැබෙන තුරු. And as we said in the beginning, it's important when we meet all together. ඒක නිසා ඉතා වැදගත් වෙන්න යනවා අපි එකට එකමුතු වෙන විට. In Psalms 22:25, අපිට දකින්න පුළුවන් 22:25, ගීතාවලියේ 22 25 වෙනි පදේ අපිට දකින්න පුළුවන්. it says, just say it, just translate it. My praise shall be of you in the great assembly. My praise shall be of you in the great assembly. පවසනවා එවිට සර්ව පරාක්‍රම වූ නුඹේ වස්තු නුඹට අනාගත රීති වනසේක. Psalms 35:18 says, 35:18, ගීතාවලිය 35 18 වෙනි පදේ I will give you thanks in the great assembly. I will give you thanks in the great meeting. ඒ වගේම කියනවා උන්වහන්සේට මම ස්තුති ප්‍රශංසා කරනවා උන්වහන්සේගේ අභිමුඛය කියලා. I will praise you among many people. දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු මනුෂ්‍යයන් ඉදිරියේ උන්වහන්සේට ප්‍රශංසා කරනවා කියනවා. So there is we can meet God in any place and at any time. ඒක නිසා අපිට පුළුවන් මේ දෙවියන් වහන්සේගේ අභිමුඛය ලබා ගන්න ඕනම ස්ථානයක ඕන වෙලාවක උන්වහන්සේගේ අභිමුඛයට අපිට යන්න පුළුවන්. But there is something different when we gather all together. නමුත් අපි එකට එකමුතු වෙන ස්ථානයේදී ඊට වැඩිය බලවත් ලෙස තිබෙන්න යනවා වෙනත් දෙයක් වෙන්න යනවා. Something happens when we gather in the great assembly. ඒක නිසා අපි එකට එකමුතු වෙලා ඉන්න තැන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඊට වඩා බලවත් තිබෙන්න යනවා. And we should never fall into the trap to ever lose this thing. ඒක නිසා අපි ඒ දේ කරුණු කොටගෙන අපි පරිස්සාවල් වලට වෙන මාර්ගයක හැරී යන්න යන්නේ නැහැ වෙන පරිස්සාවල් වලට වැටෙන්න යන්නේ නැහැ. We should never lose our expectancy to believe ඒක නිසා අපිට කවදාකවත් ඒ අපි විශ්වාස කරන දේ දෙවියන් වහන්සේ මත තබල තිබෙන දේ නැති වෙන්න යන්නේ නැහැ. to believe that every time that we are going to meet, something good will happen to us. ඒක නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපිට මුණ ගැසෙන විට ඒ අභිමුඛයට යන විට අපිට ඒ හැම මොහොතකම අලුත් දෙයක් සිද්ධ වෙනවා. The worship is very good. The worship is very good. ඒක ඉතා වැදගත් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නමස්කාර කරන එක. The message from the word is very good. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ ඉතා වැදගත්. But it's also equally good when we gather all together in Jesus' name. ඒ වගේම අපි එකට එකමුතු වෙන තැන ජේසුස් වහන්සේගේ නාමයෙන් එකමුතු වෙන තැන ඉතා මහත්ව තිබෙන්න යනවා. Unfortunately, since internet entered into our lives, Unfortunately, from the time that internet came into our life, අපිට අපේ ජීවිතවලට දැන් මේ ඉන්ටර්නෙට් ඇවිල්ලා තිබෙනවා අපිට අවාසනාවන්තකමට ඉන්ටර්නෙට් ඇවිල්ලා තිබෙනවා අපිට දකින්න පුළුවන්. many Christians prefer to watch the sermon from their laptops. ඔවුන් එකට එකමුතු වෙලා ඔවුන් ඒවා කම්පියුටර් වලින් එනං ඒ YouTube වලින් ඒ දේවල් බලනවා. And they don't realize how important it is to go to their church. ඔවුන් හිතන්නේ නැහැ කොච්චර වැදගත් දෙයක්ද අර සභාවේ එකට එකමුතු වෙන එක කොච්චර වැදගත්ද කියලා ඔවුන් හිතන්නේ නැහැ. The only reasons for somebody not to attend his church, එක කාරණයක් තියෙන එක්කෙනෙක් සභාවට එකමුතු වෙන්නේ නැත්නම් සභාවට එන්නේ නැත්නම් සෙනගේ ඉන්න තැනට එන්නේ is නැත්නම් in case he doesn't feel good, ඔහුට දැනෙන්නේ නැහැ හොඳ යහපත් දෙයක්. he's out of town, ඔව් එතනින් ඈත් වෙලා සිටිනවා. or he went for holidays. නැත්නම් ඔහු නිවාඩු ගත කරන්න ගිහිල්ලා සිටිනවා. But there is something different about being here නමුත් වෙනස් දෙයක් වෙන්න යනවා ඒ සභාවට එකමුතු වෙනවා නම් than watching what is going on here. අපි බලනවට වඩා විවිධාකාර දේවල් වලින් එකට එකමුතු වෙනවා නම් සභාව තුල එකට එකමුතු වෙනවා නම් ඉතා වැදගත්. It is different to participate in your church service අපි ඒ සභාවෙන් මෙයා වෙන ඒ YouTube වලින් මෙයා වෙන ඒවා නරඹනවට වඩා than watching a small screen. අපි ඒ රූප වලින් බලනවට වඩා ඉතා වැදගත් වෙන්න යනවා. And church is to gather with your brothers and sisters
in the big assembly, ඒ සභාව කියන එක හරියට අපි එකමුතු වෙනවා සහෝදර සහෝදරියන් එකට in සභාවකට. the presence of God. ඒ ස්ථානයේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන්න යනවා. And it is obvious, brothers and sisters, ඊතර සහෝදර සහෝදරියන් එකට that the enemy fights the church more than anything else. අපි එතෙන්ට එකමුතු වෙන විට ඒ සතුරු අපිට විරුද්ධ වෙන්න යනවා. And it is very important to attend our church every Sunday. ඒක නිසා අපේ සභාවේ රැස්වීමට හැම ඉරිදම එකමුතු වෙන එක ඉතා වැදගත් So my encouragement to you today, අද දවසේ අපි ධෛර්යමත් කරනවා දේවගතුමා. put your church service in your program. ඔබගේ ජීවිතේ ඔබගේ සභාව ඒක හරියට ඔබේ ජීවිත රටාවට ඒක නගා ගන්න හැමදාම ඒකට සම්බන්ධ It වෙන්න. is something that really pleases God. ඒ දේ ඔබ කරන විට දෙවියන් වහන්සේ ගොඩාක් සතුටු වෙන්න යනවා ඒ දේ තුල ඔබේ It ජීවිතේ. is not a law, it is not a law, but it's a principle that pleases God. ඒක අනක් හැටියට නෙමෙයි නමුත් ඒ දේ කරන විට දෙවියන් වහන්සේ ඊටාම ප්‍රසන්න වෙන්න යනවා ඔබේ And ජීවිතේ. by this way you know what God does and says every time. ඒ විට ඔබ දැනගන්න යනවා දෙවියන් වහන්සේ කවුද දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් හැම මොහොතකම කරන්නේ මොනවද කියලා ඔබට දැනෙන ඔබ දකින්න යනවා. So Isaiah, when he was sad and entered into the temple of God, he found out how big God is. ඒ රාජ්‍යරුව ගොඩාක් වැඩි ඔහු ඈත්ලා සිටිය දෙවියන් වහන්සේගේ නමුත් දේව මාලිගාවට යන විට ඔහු දැක්ක දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔහු දැනගත්ත දෙවියන් වහන්සේ කොච්චර සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේද කියලා. The second thing that he saw in the presence of God දෙවෙනි කාරණේ තමයි ඔහු දෙවියන් වහන්සේ තුල දැක්කාවෝ. is how small we are. ඒ වගේම ඔහු දැක්කා ඔහු කොච්චර කුඩා කෙනෙක්ද අපි Before කොච්චර him. කුඩාද කියලා උන්වහන්සේගේ අභිමුඛය අපි කොච්චර කුඩායිද කියලා. How small we are before him. අපි උන්වහන්සේගේ අභිමුඛය කොච්චර කුඩාද කියලා ඔහු පවසනවා. And on verse 5 in Isaiah, when Isaiah said on verse 5 that his eyes saw the king, පස්වෙනි පරිච්ඡේදයේ ඔහු දැක්කට පස්සේ ඔහු පවසනවා මේ ආකාරයෙන්. the Lord of hosts, ඔහු කියනවා සේනාවල ස්වාමීන් වහන්සේ කියලා. the Lord of hosts is referring to the commander of the armies of heaven. ඒ සේනාවල ස්වාමීන් වහන්සේ යන නම අර්ථය තේන ස්වර්ගයේ ඒ හමුදාවේ ප්‍රධානියව සිටිනවා. So actually here Isaiah said මෙතන යෙසායා මේ ස්ථානයේ පවසනවා that my king Uzziah, the commander of the armies of Israel, died, එතන පවසනවා මේ උස්සේයා කියන රජුව නැසුණා ඒ කියන්නේ ඊශ්‍රායල් වල යුද්ධ කරපු ඒ රජුව මැරුණා. but my king of kings, the commander of the armies of heaven, නමුත් මගේ ස්වාමි රජුවන්ගේ රජුව එන ස්වර්ගයේ සේනාවල ස්වාමීන් වහන්සේ is alive and my eyes saw him. ඒ සේනාවල ස්වාමීන් වහන්සේ ස්වර්ගයේ සේනාවල ස්වාමීන් වහන්සේ ජීවමානයි උන්වහන්සේව ඔහු ඇස් දෙකෙන් My eyes saw my king of kings and my lord of lords. ඔහු කියනවා මගේ ස්වාමීන් වහන්සේ න රජවරුන්ගේ රජුන් වහන්සේ ජීවමානයි කියලා. My eyes saw the commander of the armies of heaven. මගේ දිනේ දැක්කා මේ සේනාවල ස්වාමීන් වහන්සේව. And this makes us all to understand මේ දෙයින් අපි හැම කෙනෙක්ටම තේරුම් කර දෙනවා how small we are compared to how big he is. අපි කොච්චර කුඩාද ඒ වගේම දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා අපිට දකින්න පුළුවන්. And not only we understand how small we are, අපිට අපි තේරුම් ගන්නවා අපි කුඩා කියලා කොච්චර තේරුම් ගන්නවද විතරක් නෙමෙයි. but also we understand how small our problems are compared to the strength he has. The strength he has. ඒ වගේම අපි දකින්නවා අපේ ප්‍රශ්න අපට අද දවසේ තිබෙන ප්‍රශ්න කොච්චර පොඩි ඒවාද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉදිරියේ ඒවා කොච්චර චූටි ඒවාද කියලා අපිට දකින්න පුළුවන්. And you know there are times that our problems add up and they become mountains. ඔබ දන්නවද ගොඩාක් වෙලාවට අපේ මේ චූටි ප්‍රශ්න අපේ ඉදිරියේ කඳුමෙන් තිබෙනවා. But when we come before him නමුත් අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන විට and we are in the presence of God, දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන විට we understand how small our problems are. අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි යන විට අපේ ප්‍රශ්න කොච්චර චූටි ඒවාද කියලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. Because God is able to take care of everything. මාක් නිසාද දෙවියන් වහන්සේ අපිට පොරොන්දු වෙලා තිබෙන අපේ ජීවිතේ හැම දෙයක්ම උන්වහන්සේ රැකවල් කර බලා ගන්නවා කියලා. Nothing is impossible for God. ඒ වගේම දෙවියන් වහන්සේ මේ ජීවිතේ මගේ ජීවිතේ කරන්න බෑ කියලා කිසි දෙයක් නැහැ. So in his presence we understand how small our problems are. ඒක නිසා උන්වහන්සේගේ අභිමුඛයට යන විට අපිට දැනගන්න පුළුවන් අද දවසේ අපිට තිබෙන ප්‍රශ්නේ කොච්චර පුංචිද කියලා. But in his presence we also understand the holiness of God. ඒ වගේම උන්වහන්සේගේ අභිමුඛයට ගියාම අපිට දකින්න පුළුවන් අපේ දෙවියන් වහන්සේ කොච්චර පවිත්‍රව ශුද්ධව සිටිනවද කියලා. And the angels here, we read that they cried 3 times, holy, holy, holy.
මේ පරිච්ඡේදය අපිට තුන් පාරක් මෙතන පවසලා තිබෙනවා. ඒ වචනේ දෙවියන් වහන්සේ ශුද්ධය 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 කියලා පවසනවා. It's the only time that one of the attributes of God is repeated 3 times. මේ ස්ථානයේ බයිබලයේ සඳහන් කර තිබෙන ප්‍රකාරයට තුන් වරක් මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ගැන ප්‍රකාශ කර තිබෙනවා මේ ආකාරයෙන් It ශුද්ධය. is the only time that one of the attributes of God, the word holy, is repeated 3 times. මෙතන දෙවියන් වහන්සේගේ ආකල්පය අනුව දෙවියන් වහන්සේ සිටින හැටියට ඒ වචනේ තුන් වතාවක් මේ ස්ථානයේ උන්වහන්සේ ප්‍රකාශන උන්වහන්සේ කොච්චර සුද්ධද ශුද්ධද ශුද්ධද කියලා ප්‍රකාශ Why කරනවා. the word holy is repeated 3 times? ඇයි මේ ස්ථානයේ ශුද්ධ කියලා තුන් වතාවක් කියන්නේ? Because one holy isn't enough to describe the holiness of God. මාක් නිසාද එකපාරක් ශුද්ධයි කියලා උන්වහන්සේගේ ශුද්ධකම නිකන් ඒ එකපාරකින් අපිට කියලා නිම කරන්න බෑ. For example, nowhere else it says faithful, faithful, faithful. හැම ස්ථානයකම ලියවිලා නැහැ විශ්වාසවන්තව 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 සිටිනවා කියලා තුන් පාරක් Even ලියවිලා though නැහැ. God is the most faithful. ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියා තුන් වතාවක් ඒ විදිහට සඳහන් කරලා නැහැ. Nowhere it says that God is love, love, love. තුන් වතාවක් කියලාත් නෑ. ඒ වගේම බයිබලයේ එක තැනක එක පදේ එක දිගටම ආදරේ 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 කියලා. Even though His love is without limits. මාක් නිසාද ඒ උනාසගේ ප්‍රේමයට සීමාවක් නොතිබුණත් උනාසේ තුන් වතාවක් එක දිගට කියලා නෑ ප්‍රේමය Or ප්‍රේමය. just. උනාසේ අවංකයි කියලා තුන් වතාවක් දිගට ලියවිලා නෑ. But the Bible says that God is holy, holy, holy. නමුත් දේවචනේ උනාසේ පවසනවා උනාසේ ගැන තුන් වතාවක් ශුද්ධය 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 කියලා පවසනවා. And holy means ඒ ශුද්ධය කියන එකේ තේරුම perfect, ඒක සම්පූර්ණව තිබෙනවා. pure, ඒ වගේම පවිත්‍රව තිබෙනවා. full of integrity, ඒ වගේම සම්පූර්ණයෙන්ම පවිත්‍රව තිබෙනවා. and set apart. ඒ Set apart. කියන්නේ කවදාවත් Separated from everything. ඒ කියන්නේ ශුද්ධව පවිත්‍රව තිබෙනවා සියල්ලෙන්ම ශුද්ධව සිටිනවා. He is so set apart from every filth. ඒ උනාසේ සියලු ආකාරයෙන් ශුද්ධව සිටිනවා. So when Isaiah understood this, ඒ යෙසායා ඒ දැනගත්තට පස්සේ he said to God, ඔහු දෙවියන් වහන්සේට පැවසුවා. God, you are so holy and I am not. ඔහු පවසන ස්වාමීන් වහන්සේ ඔබ කොච්චර පවිත්‍රද මම අපවිත්‍ර කෙනෙක් කියනවා. He understood how holy God is in His presence. දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔහු දැක්කා දෙවියන් වහන්සේ කොච්චර ශුද්ධද කියලා. And people that experience the presence of God, දෙවියන් වහන්සේගේ අභිමුඛය අත්දකින අය they understand the holiness of God. ඔවුන් දැනගන්න යන දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය. Only people that live in the presence of God understand the holiness of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින අයට විතරයි දැනගන්න පුළුවන් දෙවියන් වහන්සේ කොච්චර පවිත්‍ර ශුද්ධ කෙනෙක්ද කියලා. People that never experience the holiness of God, the presence of God in their lives, මිනිස්සුયો ගොඩාක් වෙලාවට මිනිස්සුયો දන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ශුද්ධකම ඔවුන්ගේ ජීවිතවල ඒ අභිමුඛය නැති නිසා. they cannot understand the holiness of God. ඔවුන්ට ලෝකයේ සිටින මිනිස්සුන්ට දෙවියන් වහන්සේගේ ශුද්ධකම කවදාකවත් තේරුම් ගන්න බෑ. And in the presence of God, දෙවියන් වහන්සේගේ අභිමුඛයේ Isaiah said, යෙසායා පවසනවා verse 5, woe is me, for I am undone, because I am a man of unclean lips. එවිට ඔහු කතා කොට මට අහෝ දුක්ඛේ මක් නිසාද මට විනාශය වේ කුමකේන්ද අපවිත්‍ර තෝල් ඇති මිනිස්සෙක් සිටින්නා වූ අපවිත්‍ර තෝල් ඇති මිනිසයන් අතරේ සිටින්නා වූ මම සේනාවල ස්වාමීන් වහන්සේ දුටුවේ කියනවා. The vision that he saw ඔහු දැක්කේ දර්ශනය. created to Isaiah a deep awareness of his sin, ඔහුගේ පාප උන්ට දැනගන්න ලැබුණා දෙවියන් වහන්සේගේ අභිමුඛය දැක්කම ඔහුගේ ඒ අභ්‍යන්තරයේ තිබෙන පාප brought him in a place of confession. ඔහුට ඒක ප්‍රකාශ කරන්න ඔහුට කරුණාව ලැබුණ ඔහුගේ ගැඹුරේ තිබිච්ච ඒ අන්ධකාර දේවල් එන පාපය. And God likes to show us our sins and our shortcomings and weaknesses. ඒ වගේම දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන විට දෙවියන් වහන්සේ ආලෝකයක්ව තිබෙනවා අපේ අන්ධකාර දේවල් එන ගැඹුරේ සංගමී තිබෙන අන්ධකාර දේවල් එළියට ගෙනල්ලා ඒවා නිදහස් කරන්න. And do you know why he likes to do this? ඔබ දන්නවද ඇයි දෙවියන් වහන්සේ ඒක කරන්න කැමති? Because he has the remedy. ඒ වගේ මක් නිසාද දෙවියන් වහන්සේට තිබෙනවා බෙහෙතක් වගේ ඒ ආයත කරුණාව දෙන්න බෙහෙතක්. Because he has the answer. මක් නිසාද උන්වහන්සේට පිළිතුරු තිබෙනවා. He has the solution. උන්වහන්සේට තිබෙනවා ප්‍රශ්න වලට. He has the healing. ඒ වගේම උන්වහන්සේට පුළුවන් සුව කරන්න. He has the freedom ඒ වගේම නිදහස් කරන්න බලය. from every sin and every weakness, ඒ වගේම හැම පාපයකින්ම හැම දුර්වලකමකින්ම from all මනුස්සයෙක් our shortcomings. අපි දුර්වල වෙන විට God likes to
in his presence, we are convicted. උන්වහන්සේගේ අභිමුඛය අපි උන්වහන්සේ ඉදිරියේ කැප වෙන්න අපි ප්‍රකාශ කරන්න යන උන්වහන්සේට. Recently, I heard a story about a girl that was invited in a church by her friend. ඔව් කියන්න කතාවක් ඒ සභාවට ආපු ස්ත්‍රියක් ගැන යාළුවෙක් කැඳවගෙන ආව ස්ත්‍රිය girl කෙනෙක්. It was her first time that she entered into a church, එයා ඉස්සෙල්ලා පළවෙනි වතාවට සභාවට ආවා. and she heard the message. ඇයට ඇහුණා දේශනාව දෙවියන්සේගේ වචනය. And at the end of the message, she went her heart to Jesus. අවසානයේදී මේ පණිවිඩය ඇහුවට පස්සේ ඇය ජේසුස් වහන්සේට ඇගේ හදවත දුන්නා. And when she went back home, ඇය ගෙදර ගියාට පසුව she was living with somebody. ඔහු තව කෙනෙක් එක්ක ජීවත් She had a boyfriend. ඔහුට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. And when she just saw him, she said to him, ඇය ඔහු දැක්ක ගමන් ඇය ඔහුට පැවසුවා she said to him, we break up. අපි ආයින් වුණා අපි වෙන් වෙන්න යනවා. And he said to her, why? ඇයි කියලා පැවසුවා ඒ ඔහු. And she said to him, because I got saved. ඇයි ඉඳලා පැවසුවා ඔහුට මක් නිසාද මම ගැලවීම ලබා ගත්තා කියලා. Nobody told her that it was sin to live with somebody else. ඇයට කිසි කෙනෙක් කිව්වේ නෑ ඒ ඔහු තමග තිබිච්ච සම්බන්ධය පාපයක් කියලා කිසි කෙනෙක් ඔහුට කිව්වේ නෑ වැරදි ලෙස අනියන් ලෙස වෙන කෙනෙක් එක්ක ඉන්නවා කියලා. But when she gave her heart to Jesus, නමුත් ඇයගේ ජීවිතය දෙවියන්වහන්සේ දුන්නාට පසුව the presence of God started convicting her. මක් නිසාද දෙවියන්වහන්සේගේ අභිමුඛයගේ හදවත තුල ක්‍රියා කරන්න ගත්තා හැමදේම ප්‍රකාශ කරන්න ගත්තා. The presence of God started working on her. ඇයගේ ජීවිතය තුල දෙවියන්වහන්සේගේ අභිමුඛය ක්‍රියා කරන්න පටන් ගත්තා. So the first time she did it was to break up with her friend. ඇය ජේසුස් වහන්සේ මුණ ගැහුණාට පස්සේ ඇය තිබිච්ච සම්බන්ධතාවයේ වැරදි සම්බන්ධතාවයෙන් ඈත් වුණා. And she explained to him her experience with God. ඊට පස්සේ ඇය ඔහුට ප්‍රකාශ කළ දෙවියන් වහන්සේ සමග තිබිච්ච බැඳීම සම්බන්ධතාවය ඇය ඔහුට පැවසුවා. And her boyfriend said to her, ඊට පස්සේ ඔහුගේ යහළුවා මිතුරා කිව්වා ඇයට I want to get saved too. ඊට පස්සේ ඔහුත් ඉඳලා කිව්වා මටත් ගැලවීම අවශ්‍යයි මටත් ගැලවෙන්න ඕන කියලා. And she said to him, next Sunday when I go to my church, come with me. ඊට පස්සේ ඒ ස්ත්‍රිය පැවසුවා එන්න ඊගාව පාර මම සභාවට යන විට මාත් එක්ක සභාවට යන්න කියලා. Of course, she was totally a new soul and she didn't know that somebody can give his heart to Jesus anytime and in any place. ඇය දැනගෙන සිටිනේ අලුත් කිතුණුවක් නිසා ඇය දැනගෙන සිටියේ නැහැ කොයි ආකාරයකද යාඥා කළා ඕනම ස්ථානයකදී පසුතැවිලා දෙවියන් වහන්සේට හදවත දෙන්න පුළුවන්. And next Sunday he went with her and he gave his heart to Jesus too. ඒ වගේම ඔහු ගිහිල්ලා සභාවට ගිහිල්ලා ඔහුගේ හදවත ජේසුස් වහන්සේට දෙන දෙවියන් This is the way that the presence of God is working in us. මේ ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබේ ජීවිතයට ආපම ඔබේ ජීවිතය තුල ක්‍රියා කරවන්නේ. And this is not a matter of revelation, brothers and sisters. This is not a matter of revelation. මේක ඇවිල්ලා මිනිස්සෙක්ගෙන් එළිදරව් වෙන දෙයක් නෙමෙයි මේ දේ. It's the consciousness of what we feel in his presence. මේ දේ අපිට සිද්ධ වෙන්න යන දෙවියන් වහන්සේගේ අභිමුඛයට අපි යන විට ඒක නිකම්ම අප තුල සිද්ධ වෙන්න යන ඒ අභිමුඛයට බැඳෙන විට. And God does this because first he wants to help us. මක් නිසාද දෙවියන් වහන්සේගේ අභිමුඛය දෙවියන් වහන්සේ දෙනවා මක් නිසාද උන්වහන්සේට අවශ්‍ය අපිට උදව් And කරන්න. secondly, because he wants to take all the glory. මක් නිසාද දෙවෙනි කාරණේ තමයි උන්වහන්සේට අවශ්‍යයි අභිමුඛය අපිට දෙන එකෙන් ඒ අප තුලින් සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට දෙන පිණිස. In Revelation 4:8, අපි බලමු එලිදරව් 4 වෙනි පාරිච්ඡේදයේ Revelation 4:8, it says, අපි බලමු එලිදරව් 4 8 වෙනි පදය. listen to this verse. The four living creatures, each having 6 wings, were full of eyes around and within, and they do not rest day and night, saying, Holy, 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 Lord God Almighty, who was and is to come. එලිදරව් 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ එක එක්කෙනාට පියාපත් සයක් බැගින් තිබුණා වූ ඒ ජීවමාන සත්වයන් 4 දෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේ. ඔව් සිටියා වූ සිටින්නා වූ මතු සිටින්නා වූ සර්ව පරාක්‍රම වූ ස්වාමී දෙවියන් වහන්සේ ශුද්ධය 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 රාදාවන් නොනැවති කියති. ආමේන්. Seraphim, the angels with the 6 wings, එසේරාපරුන් ඔවුන්ට පියාපත් 6ක් තිබුණා. the same thing that we read before in Isaiah. අපි ඒසාය පොතේ කියපු දේම තමයි. The angels, they keep saying, Holy and day and night,
holy, holy, holy. ඒ දේව දූතයෝ නතර කරන්නේ නැතුව උදේ හවස රෑ දවල් නොකඩවම කියනවා ශුද්ධය 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 කියලා පවසනවා. Lord God Almighty. ඒ සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ ශුද්ධය ශුද්ධය කියලා පවසනවා. The word holy is repeated again 3 times. මේ ස්ථානයේ ශුද්ධය ශුද්ධය කියලා තුන් වතාවක් මේ ස්ථානයේ පවසනවා. The word holy is mentioned many times in the word of God for God. මේ ශුද්ධය ශුද්ධය කියලා වචනේ ගොඩක් වෙලාවට බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා ඒ දේ දෙවියන් වහන්සේගේ මහිමේ පිණිසයි. But it is also referred for God's things. ඒ වගේ මේ දේ ප්‍රකාශ වෙලා තිබෙනවා දෙවියන් වහන්සේගේ කාරණා සම්බන්ධව. For example, හරියට මේ ආකාරයෙන් his name is holy, මක්නිසාද උන්වහන්සේගේ නාමය ශුද්ධයි, his power is holy, උන්වහන්සේගේ බලයත් ශුද්ධයි, his temple is holy, උන්වහන්සේගේ උන්වහන්සේගේ මාලිගාව ශුද්ධයි, his spirit is holy, උන්වහන්සේගේ ආත්මය ශුද්ධයි, his seat is holy, උන්වහන්සේගේ නගරය ශුද්ධයි, his ground is holy, උන්වහන්සේගේ වටා අත්තිවාරම ශුද්ධයි, his covenant is holy, උන්වහන්සේගේ කිවිසුම ශුද්ධයි, his words are holy, his words are උන්වහන්සේගේ holy, වචනය ශුද්ධයි, his works are holy, උන්වහන්සේගේ වචනය ශුද්ධයි, his promises are holy, ඒ වගේම උන්වහන්සේගේ පොරොන්දු ශුද්ධයි, his people are holy, ඒ වගේම උන්වහන්සේගේ සෙනඟ his ශුද්ධයි, prophets are holy, උන්වහන්සේගේ ප්‍රබෝධිවරු ශුද්ධයි, his angels are holy, උන්වහන්සේගේ දේවදූතයෝ ශුද්ධයි. even his kisses are holy. His kisses. ඉන්වහන්සේ අපිට ඒ ප්‍රේම කරන අපේ සිවීම එනත් සිවීම ශුද්ධයි. Apostle Paul wrote 3 times in his epistles, උන්වහන්සේ පවසන 3 times, three time තුන් පාරක් පවසනවා අපෝස්තලවරු පාවුලතුමා. and Apostle Peter wrote in his first epistle, ඒ වගේම පේතුරුතුමා පවසපු පළවෙනි ලියුමේ පවසනවා. they wrote the same thing. ඒ දේම පවසනවා ඒ දීපු ලියුමේ. Kiss one another with a holy kiss. එතන පවසනවා සුද්ධ සිවීමකින් එකිනෙකව සිමින්න කියලා පවසනවා. Greet one another with a holy kiss. එකිනෙකලාට ගෞරවය කරන්න කියනවා පිළිගන්න කියනවා ශුද්ධ ලෙස. Not with any other kind of kisses, වෙන ආකාරයෙන් අපි ඉඹින ආකාරයට නෙමෙයි. but with a holy kiss. නමුත් කියනවා ආදරයේ සිමින්න කියලා ආදරේ. God is holy. දෙවියන් වහන්සේ ශුද්ධයි. In Psalms 22 and 3, ගීතාවලිය 22 තුන්වෙනි පදයේ පවසනවා but thou art holy, just translate it, but thou art holy, මක්නිසාද දෙවියන් වහන්සේ ශුද්ධයි. or thou that inhabitest the praises of Israel. In the praises of Israel. මක්නිසාද ශුද්ධ වූ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ශුද්ධය කියනවා. He inhabits in the praises of his people. මක්නිසාද උන්වහන්සේගේ අභිමුඛයේ ශුද්ධ අභිමුඛයේ උන්වහන්සේගේ සෙනඟ සමග තිබෙනවා He ශුද්ධ. inhabits in our praises. මක්නිසාද අපේ අභිමුඛයේ සමග දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ තිබෙනවා. And we are not talking here about visitation, but about habitation. අපි පවසන්නේ අපි ආරාධනා කරනවා නෙමෙයි ඒ දේ අප තුල තිබෙන්නා වූ දෙවියන් වහන්සේගේ අභිමුඛය ගැනයි. God inhabits in our praises. මක්නිසාද දෙවියන් වහන්සේ පුරුදුයි ඒ වගේම ආසාවෙන් සිටින උන්වහන්සේගේ අභිමුඛය අප සමග තබන්න. So Isaiah, in his presence, යෙසායා දෙවියන් වහන්සේගේ අභිමුඛය යෙසායාගේ අභිමුඛයේ he saw how big God is ඔහු දකිනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය කොච්චර විශාලද කියලා ඔහු දකිනවා. and how small we are compared to him. දෙවියන් වහන්සේගේ අභිමුඛය අපි සිටින විට අපි කොච්චර චූටිද කියලා ඔහු අත්දැක්කා. But he saw another one thing, which is the third point of our message today. ඒ වගේම තුන්වෙනි කාරණාව අද යෙසායා දකිනවා තුන්වෙනි කාරණාව හැටියට තුන්වෙනි දේ. He saw how good he is. ඒ වගේම ඔහු දකිනවා දෙවියන් වහන්සේ කොච්චර යහපත්ද කියලා. He saw how good God is. ඒ වගේම යෙසායා දකිනවා දෙවියන් වහන්සේ කොච්චර යහපත්ද කියලා. And this happens all the time in his presence. මක්නිසාද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ මේ දේ අපි හැම මොහොතකම දකින්න යනවා. God in his presence shows us how good he is. දෙවියන් වහන්සේගේ අභිමුඛය අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ අපිට කොච්චර යහපත්ද කියලා. God in his presence does things for us that we cannot do. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපේ ජීවිතවල මහත් දේවල් කරනවා අපේ අතින් අපේ ශක්තියෙන් කරන්න බැරි බලවත් දේවල් උන්වහන්සේ අපිට කර දෙනවා. This happens to the lives of the believers all the time. මේ දේ අපි උන්වහන්සේ විශ්වාස කරන හැම කෙනෙක්ගේම ජීවිත තුල සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. And you know, we all have days that they are not so good.
ඔබ දන්නවද අපිට ගොඩාක් වෙලාට දවස් තියෙනවා ටිකක් යහපත් දවස් නෙවෙයි අමාරු දවස්. We understand that we are not perfect and many times we make mistakes. අපි දන්නවා අපි ගොඩාක් සම්පූර්ණව නෑ ගොඩාක් වෙලාට අපේ ජීවිතවල ගොඩාක් වැරදි Of the way we speak, or the way we act. අපි සමහර විට කතා කරන ආකාරයෙන් අපි අපේ ක්‍රියාවට නම් ගන්නෑ වැරදි වෙනවා. And at the end of these days, we go before Him අවසානයේදී නමුත් අපි දෙවියන්සේ අපි මුඛයට යනවා. and we say, Lord, I love you, I worship you, I thank you. අපි ගිහිල්ලා කියනවා ස්වාමිනේ අපි ඔබට ආදරේ අපි ඔබ නමස්කාර කරනවා ස්තුතිය වහන්සේට කියලා අපි උන්වහන්සේගේ අපි But මුඛයට please කියනවා. forgive me for the way I spoke today to my wife, අපි කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපිට සමාව වෙනවා මගේ භාර්යාවට මේ ආකාරයෙන් මම for කතා the way I කරා. spoke today to my husband, ඒ භාර්යාව ස්වාමි පුරුෂයාට කතා කරපු ආකාරයට. for the way I reacted today to my job, ඒ අද රැකියාව කරද්දී මම හැසිරුණු ආකාරය නැත්නම් මම කතා කර විලාසය. how I spoke to my madam, මගේ ස්වාමිදුවට මම කොයි ආකාරයෙන්ද කතා how I කරේ? spoke to this man. නැත්නම් මගේ මනුස්සයාට කොයි ආකාරයෙන්ද කතා කරේ? And what God does, මොකද්ද වෙනවාසේ එහෙම කියද්දී අපිට කරන්නේ? He touches us again, උන්වහන්සේ නැවත අපට අත ගසනවා. He forgives us, උන්වහන්සේ අපට සමාව දෙනවා මේ මොහොතේ. and He gives us the strength to go out and continue the good fight of faith. ඊට පස්සේ දෙවියන්වහන්සේ අපට ශක්තිය ධෛර්යය දෙනවා නැවත ගිහිල්ලා ඒ දෙයට විරුද්ධව සටන් කරන්න. ඒ කියන්නේ ඇදහිල්ලෙන් පියවරක් අරගෙන ඉදිරියට යන්න. And we correct our mistakes, ඊට පස්සේ අපේ වැරදි අපි සම්පූර්ණ කරගෙන and හදාගන්නවා. we continue to serve Him, අපි උන්වහන්සේට සේවය කරන්න නැවත පටන් not ගන්නවා. with an unclean consciousness, අපි අපවිත්‍රවනේ මේ දෙවියන්වහන්සේට සේවය කරන්න යන්නේ. but with a clean from the Lord consciousness. දෙවියන්වහන්සේ තුල හෘද සාක්ෂිය සම්පූර්ණ කරගෙන අපි ගිහිල්ලා උන්වහන්සේට සේවය කරන්න And we යනවා. continue our lives again. ඊට පස්සේ අපේ කිතුණු ජීවිතය අපි ඉදිරියට නැවත ගමන් කරමින් He ඉදිරියට යනවා. touches us again and again උන්වහන්සේ අපේ ජීවිතවලට අතගසමින් සිටිනවා. through His kindness and grace. උන්වහන්සේගේ කරුණාවත් ඒ වගේම අනුග්‍රහයත් කරුණු කොටගෙන. I will read again verses 6 and 7 from Isaiah 6 and 7. I will read it again. දෙවියන්ම කියවන්න යනවා යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ නැවත. It's the last experience he had in the temple. ඒ අවසාන දේව මාලිගාවේ දෙවියන්වහන්සේගේ ඒ දර්ශනය දැක්ක ඒ දේ ඔහු පවසනවා. Then one of the seraphim flew to me, having in his hand a live coal, which he had taken with the tongs from the altar, and he touched my mouth with it, and said, Behold, this has touched your lips. Your iniquity is taken away, and your sin purged. 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ විතර සේරාවරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනයේ මැත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසර කර ඇවිත් ඒක මාගේ මුඛයේ තවරා කතාකට බලව මේක නුඹේ තෝල්වල වැතුරුනේ මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ නුඹේ පාපය කමා කරන ලද්දේ කීසේක. ආමේන්. Lord said to him, Your iniquity is taken away. දැන් දෙවියන්වහන්සේ උඩ පවසනවා නුඹේ අපරාධය පහ කරා කියනවා. In other words, it's gone. ඒකේ තේරුම තමයි වචනේ තේරුම තමයි ඒක ඉවරයි මේ පාපය. It's over. It's finished. ඒක ඉවර වුණායි පාපය ඉවරයි නිදහස් කියනවා. And do you remember how far He takes our iniquities away? ඔබ දන්නා කොයි ආකාර කොහොමද ඒ අපේ පාපය කොච්චර ඈත් කරාද අපේ ජීවිතේ ඔබ දන්නවද කොහොමද කියලා? In Psalms 103 and 12 it says, ඒ ගීතාවලිය 103 වෙනි පදේ පවසනවා As far as the east from the west, නැගෙනහිරින් බස්නාහිර දුරව තිබෙන්නාක් මේ as far as the east from the west, ඒ උතුරෙන් දකුණ දුරව තිබෙන්නාක් මේ so far He removed our transgressions from us. ඒ දේ වචනේ කියනවා නැගෙනහිරින් බස්නාහිර දුරව තිබෙන්නාක් මේ නුඹේ අපරාධය නුඹෙන් පහ කරේ කියනවා. So far He removed our iniquities, our transgressions from us. අපේ පාප හා අපරාධ එච්චර දෙවියන්වහන්සේ ඈත් කර තිබෙනවා අපේ ජීවිත වලින් ඈත් So කර තිබෙනවා. far. ගොඩාක් ඈත් කර තිබෙනවා අපේ අපරාධ අපේ ජීවිත වලින්. Let's all say so far. අපි හැම කෙනෙක්ම කියමු අපේ ජීවිත වලින් අපරාධ ගොඩාක් ඈත් කර තිබෙනවා කියලා හැම කෙනෙක්ම කියමු. As the east from the west never meet together, නැගෙනහිර බස්නාහිර කවදාකවත් එකට ලං වෙලා මුණ ගැහෙන්න යන්නේ නැහැ. in the same way we will never meet our sins again. ඒ ආකාරයෙන්ම අපි කරපු පාප අපේ ජීවිතේ නැවත මුණ ගැහෙන්න යන්නේ අප ළඟට එන්න යන්නේ නැහැ. God also told him that day, දෙවියන් වහන්සේ වගේ මේ දවසේ කතා කරනවා your sin was purged. ඔබගේ පාපය ඉවරයි කියනවා. As the cloth which is so dirty and smells so bad
and you put it in the washing machine, හරියට වස්ත්‍ර කිරිටු වෙලා ජරා වෙලා තියෙද්දී හරියට අපි ඒක සෝදන්න washing machine එකකට දානවා වගේ and then you take this cloth from the washing machine and it's so clean and it smells so good. ඊට පස්සේ washing machine එකෙන් අපි හොදපු ඇඳුම් එළියට ගත්තාම ඒක පවිත්‍රව ඒක සුවඳව තිබෙනවා. The same way he purged our sins. ඒ ආකාරයෙන්ම උන්වහන්සේ අපේ පාප වලින් ඔබව පවිත්‍ර කර තිබෙනවා. The word purged in the Old Testament ඒ පවිත්‍ර කරනවා කියන එකේ තේරුම පරණ කිවිසුමේ ප්‍රකාරයට is referred 102 times. Is referred. 102 වාරක් පවසලා තිබෙනවා පරණ කිවිසුමේ මේ ආකාරයෙන්. It is referred 102 times in the Old Testament. පරණ කිවිසුමේ 102 දෙපාරක් කියලා තිබෙනවා මේ ආකාරයෙන් පවිත්‍ර කරනවා කියලා. God speaks to us not just from the New Testament, දෙවියන්වහන්සේ අපිට අලුත් කිවිසුමේ විතරක් නෙමෙයි ඒක කියලා but තියෙන්නේ. throughout the whole Bible. නමුත් බයිබලයේ පුරාටම උන්වහන්සේ කියනවා අපි From the පවිත්‍ර beginning කරනවා. up to the end. ඒ පටන් ගැනීම සිට අවසානයේ දක්වා දෙවියන්වහන්සේ පවසලා තිබෙනවා. Your sin was purged. ඔබගේ පාපයට සමාව ලැබිලා තිබෙනවා ඒක වැසී තිබෙනවා ඉවරයි ඒ පාපය කියලා. And you know, God is always ready, brothers and sisters, to respond to our sins and our mistakes. ඒක නිසා මතක තබාගන්න සහෝදර සහෝදරියනි අපේ පාප අපේ වැරදි වලට දෙවියන්වහන්සේ සමාව දෙන්න හැම මොහොතකම සූදානම් වෙලා සිටිනවා කියලා. Don't misunderstand me of what I'm going to say, මේ කියන දේ කියද්දී ඔබ වරදවා හිතන්න බෑ දෙවියන්තුමාගේ. but God never had a problem with sin. මතක තබාගන්න දෙවියන්වහන්සේට කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ පාපය එක්ක. Sin was never a problem for God. දෙවියන්වහන්සේට පාපයත් දෙවියන්වහන්සේට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. The only problem that God has දෙවියන්වහන්සේට තිබිච්ච එකම ප්‍රශ්නේ තමයි is with people that refuse to repent from their sins. මක් නිසාද දෙවියන්වහන්සේට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු පාපයට බැහැ කියලා පාපය දුරු කරන්න කැමති නැති එකයි. The problem that God has දෙවියන්වහන්සේට තිබිච්ච ප්‍රශ්නය is with people that they have the same lifestyle, ඔවුන්ට ජීවිතයේ ඒක ආකාරයෙන්ම ඔවුන් ජීවත් වුණ එක විදිහකට and when the sin for them becomes a way of life and a habit. මක් නිසාද ඔවුන්ගේ ජීවිතවල ඔවුන් ජීවත් වෙච්ච හැටි ඔවුන්ගේ පාපයේ ජීවිතේ කොටසක් වුණා පාපයේ එක්ක ජීවත් වුණා. This is the biggest problem for God. මේ දේ තමයි දෙවියන්වහන්සේට තිබිච්ච ලොකුම ප්‍රශ්නය. They are repentant hearts. මක් නිසාද ඔවුන්ගේ පාපවලට පාපුච්චාරණය කරන්න බැරුව ඔවුන්ගේ හදවත් අදව තිබුණා. And most of the people recognize and accept the first and the third point we said today. අද දවසේ ගොඩාක් අය තේරුම් ගන්නවා පළවෙනි එකත් තුන්වෙනි කාරණාවත් දෙවියන්තුමා කියපු How big God is and how good He is. දෙවියන්වහන්සේ කොච්චර විශාලද ඒ වගේම දෙවියන්වහන්සේ කොච්චර යහපත්ද කියන එක. But many people refuse to accept the second point. නමුත් ගොඩාක් සෙනක දෙවෙනි කාරණය තේරුම් ගන්නේ නැහැ ඒ දේ වටහා ගන්නේ නැහැ දෙවෙනි එකට කැමති නැහැ. How small and how wrong they are before Him. ඒ වගේ මේ මිනිස්සු කැමති නැහැ කියන්නේ දෙවියන්වහන්සේගේ අභිමුඛයේ කොච්චර කුඩා ආයද කොච්චර පොඩිද කියලා ඒ අය. But you can't get to point 3 without getting to point 2. මතක තබා ගන්න දෙවෙනි එක අපි ලබා ගත්තේ නැත්නම් අපිට තුන්වෙනි එක දෙවියන්වහන්සේගෙන් ලබා ගන්න බෑ. You cannot see how good God is ඔබට දකින්න බෑ දෙවියන්වහන්සේ කොච්චර යහපත්ද කියලා. if you don't recognize how wrong you are. ඔබ කොච්චර වැරදි කෙනෙක්ද කියලා ඔබ තේරුම් ගත්තේ නැත්නම් දෙවියන්වහන්සේ කොච්චර යහපත් කෙනෙක්ද කියලා ඔබට තේරුම් ගන්න ඔබ දන්නේ නැහැ අපිට ලබා ගන්න බෑ. You cannot see or experience the goodness of God ඔබට දකින්න බැරුව වෙනවා දෙවියන්වහන්සේගේ මහත් යහපත් ක්‍රියාවල් until you agree how much you need Him. ඔබ ඒ වගේම ඔබ දැනගන්න ඕන ඔබට උන්වහන්සේ ඔබේ ජීවිතේ කොච්චර අවශ්‍යද කියලා ඔබ තේරුම් ගන්නකම්. And Isaiah 1:18. අපිට දකින්න පුළුවන් යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ This is the last verse that we're going to read. අද දවසේ අවසාන පදේ අපි බලන්න යන Isaiah 1:18. යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. God speaks to His people දෙවියන්වහන්සේගේ සෙනඟට කතා කරනවා. and He says to them, දෙවියන්වහන්සේ උන්ට කියනවා "Come now and let us reason together, says the Lord. Though your sins are like scarlet, they shall be as white as snow. Though they are red like crimson, they shall be as wool." I will finish it. 18 to 20. I'm sorry. If you are willing and obedient, you shall eat the good of the land. But if you refuse and rebel, you shall be devoured by the sword. For the mouth of the Lord has spoken. යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 20 දක්වා. ඉතින් එන්න අපි කාරණා කතා කරගනිමු ස්වාමීන් වහන්සේ කියනසේක.
නුඹලාගේ පව් රතු පාටමින් තිබෙන නමුත් ඒවා හිමෙන් සුදු වන්නේය. ඒවා ලා ලක්ෂණමෙන් රතුව තිබෙන නමුත් සුදු ලොම්මෙන් වන්නේ. නුඹලා කැමැතිව කීකරුවන්නා වුණා දේශේ සාරවත්වම භුක්ති විඳින්නා වූය. නුඹලා අකමැතිව කැරලි ගසන්නා වුණා කඩුවෙන් මැරුම් කන්නා වූය. මාක් නිසාද ස්වාමීන් වහන්සේගේ මුඛයේ මේ දේ වදාළසේක. So actually God here says, මේ ස්ථානයේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා හරියාකාරව there is no problem with me. දෙවියන් වහන්සේ කියන මා එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ. Your sin is no problem for me. ඔබේ පාපය මට කිසි ප්‍රශ්නයක් නැහැ. I can take care of it. මට පුළුවන් ඒ පාපය ගැන බලා ගන්න. But I will take care of it මම ඒත් බලා ගන්න යන්නේ මොන ආකාරයෙන්ද? if you agree with me, ඔබ මා සමග මගේ වචනයට කීකරු වෙනවා නම් if you agree with me that you need to repent and be cleansed. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙලා පසුතැවෙනවා නම් ඒ දේ සිද්ධ වෙන්න යනවා කියනවා. So actually here he calls them to get saved. මෙතන දෙවියන් වහන්සේ කියනවා ඒ කීකරු වෙනවා නම් ඔවුන් ගැලවීමෙන් නම් ආරක්ෂා වෙන්න යනවා කියලා. He's asking them through his prophet that they need to get saved. මාක් නිසාද දෙවියන් වහන්සේගේ ප්‍රබෝධිවරයා කරුණු කොටගෙන ඔවුන්ගේ ගැලවීම ගැන දෙවියන් වහන්සේ උන්ට ප්‍රකාශ කරනවා. And the prophet Isaiah, යෙසායා ප්‍රබෝධිවරයා තුලින් the word Isaiah means the salvation of Yahweh. යෙසායා කියන වචනේ තේරුම තමයි ගැලවීම ලබා දෙන දෙවියන් වහන්සේගේ ගැලවීම ලබා දෙන කියන එක තමයි ඒකේ අර්ථය යෙසායා කියන එකේ තේරුම. Yeah, okay. So he's asking them through his prophet to get saved. දෙවියන් වහන්සේගේ මේ ප්‍රබෝධිවරයාගේ කරුණු කොටගෙන ඒ සෙනඟට ගැලවීම ලබා දෙන්න. And Isaiah was called the evangelical prophet of the Old Testament. යෙසායා හඳුන්වනවා පරණ ගිවිසුමේ සුභාරංචි දේශනාකාරයෙක් ඇටියට. And he's telling them through his prophet, and he's telling them that දෙවියන් වහන්සේ උට දීපු ඒ ආලේපය තුලින් ඒ බලය තුලින් දෙවියන් වහන්සේගේ සෙනඟට ඔහු තුලින් කතා කරනවා. if you repent, you will eat the fruits of the land. ඊට පස්සේ ඔහු තුලින් දෙවියන් වහන්සේ කියනවා ඔබලා කීකරු වුණොතින් නුඹලා ඒ පොළොවේ භූමියේ සාරවත්කම ලබා ගන්නයි කියනවා. But if you rebel, you will be destroyed. ඔබ අකීකරු වුණොතින් මොකද වෙන්නේ යන්නේ නුඹලා විනාශ වෙලා නැති වෙන්න යනවා කියලා පවසනවා දෙවියන් වහන්සේ ඔහු තුලින් පවසනවා. God through his presence, දෙවියන් වහන්සේගේ අභිමුඛය තුලින් he speaks to us. අද දවසේ අපිට කතා කරන උන්වහන්සේ He corrects us. උන්වහන්සේ වචනය තුලින් අපිව හරි He ගන්නවා. convicts us. උන්වහන්සේ අපිව පසුතැවීමකට පමුණවනවා. He edifies us. Edifies. He builds us උන්වහන්සේ up. අපිව ඔසවන්න යනවා. But he also gives us courage. ඒ වගේම උන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ අපිට ධෛර්යය දෙන්න යනවා. When our relationship with him අපි උන්වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය is strong, close, and unshakable, උන්වහන්සේ තුල අපි සම්බන්ධ වෙලා සෙලවෙන්නේ නැතුව අපි සිටිනවා නම් උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේ සමග so we will find out, we will discover අපි හොයාගන්න යනවා අපි ඒ දකින්න යනවා බලන්න යනවා that when bad days come in our lives, අපේ ජීවිතවල අයහපත් දවස් පැමිණෙන විටදී like for example a war, හරියට අපිට කියන්න පුළුවන් උදාහරණයක් හැටියට an යුද්ධයක් earthquake, ඒවා නැම නැත්නම් a භූමිකම්පාවක් distraction, ඒ වගේම වැරදි දෙයක් ඇසෙන්න ලැබෙන විට or a pandemic, එහෙම නැත්නම් රෝග මේ වගේ වසංගත එන විට we will find out, we will not fear. අපි මේ දේවල් එන විට අපි හොයාගන්න යනවා අප තුලින්ම අපි මේ දේවල් වලට බය වෙන්න යන්නේ නැහැ කියලා මේ භයංකාර දේවල් Because වලට the love of God towards us මාක් නිසාද වෙනසගේ ප්‍රේමය අපිව ආරක්ෂා කරන්න යනවා and our love towards the Father අපේ ආදරය පියාණන් වහන්සේට තිබෙනවා cast out fear, says the Lord. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් අපේ ප්‍රේමයත් කරුණු කොටගෙන ඒ බය අපගෙන් දුරු කරන්න යනවා දෙවියන් වහන්සේ. So we are called from God, brothers and sisters, ඒ වගේම දෙවියන් වහන්සේ තුල අපි සැලසිල්ලෙන් සිටිනවා. to walk in His presence ඒ වගේම උන්වහන්සේගේ අභිමුඛය සමග ගමන් කරන්න. and please Him with our lives. අපේ ජීවිතේ කරන හැම දෙයකින්ම උන්වහන්සේව ප්‍රසන්න කරන විදිහට ජීවත් වෙන විට The answer of God to the spirit of the word දෙවියන් වහන්සේගේ පිළිතුර ඒ ආත්මයන් වහන්සේගේ වචනය is a church full of power and glory. දෙවියන් වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වභාවය එනම් අප බලයෙන් එනම් මහිමෙන් පිරී තිබෙනවා කියනවා. So regardless of how strong and how aggressive the spirits of the word have become, ඒ දෙවියන් වහන්සේගේ බලය වචනයේ කරුණු කොටගෙන කොච්චර බලවත් ශක්තිමත්ව තිබෙනවද or ස්වභාවය. they will become in the future, එහෙම නැත්නම් අනාගතයේදී අපේ ජීවිතේ all these spirits will submit මේ අපිට දෙන්නා වචනයේ කරුණු කොටගෙන ආත්මයන් වහන්සේගේ වචනයට කීකරු වෙලා අපි in the name and the power of God දෙවියන් වහන්සේගේ නාමයේ කරුණු කොටගෙන දේව බලය තුලින් that lives in us through His presence.
ඒ නාමය කරුණු කොටගෙන බලය කරුණු කොටගෙන අභිමුඛයේ තිබෙන නිසා අපේ ජීවිතවල that is with us daily in our lives. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛය අපේ ජීවිතේ හැම මොහොතකම දවස් පතාම උන්වහන්සේගේ අභිමුඛයෙන් අපි පිරී තිබෙනවා. So when the presence of God is in us, දෙවියන් වහන්සේගේ අභිමුඛය අප තුළ තිබෙන විට and the presence of God is within you, දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔබගේ ජීවිතය තුළ ජීවමාන තිබෙනවා. you don't have to afraid ඔබට බය වෙන්න ඕනේ නැහැ නිසා of what is going on around you අද දවසේ ඔබ වටා දකින්න දේවල් වලට බය වෙන්න in යන්නේ the නැහැ. whole world, මුළු ලෝකෙට එන අයහපත් දවස්වලදී because the power of God is in you. වාක්‍යසාර දෙවියන් වහන්සේගේ බලය ඔබ තුළ Amen. තිබෙන නිසා ආමේන්. Amen. ආමේන්. So remember these 3 points that we said today, අද දවසේ අපි කතා කරපු ඒ කාරණා තුන ගැන හිතලා බලන්න. that in His presence we understand දෙවියන් වහන්සේගේ අභිමුඛය අපි තේරුම් ගන්න යනවා. how big He is, දෙවියන් වහන්සේ කොච්චර විශාලද කියලා. how small we are compared to Him, අපි සංසන්දනය කරන බාරන විට දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කොච්චර චූටියද කියලා. but also how good He is with ඒ us. වගේම අපි දකින්න යන උන්වහන්සේ කොච්චර යහපත්ද කියලා. He's so good with us. උන්වහන්සේ ඊට යහපත් අපට. May God bless you. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරනසේක්වා. I had much more to say today, to be honest with you. ආවංකවම කියනවා නම් අද දවසේ මහත් දේවල් දෙවියන් වහන්සේගේ කාරණා ඔබ සමග බෙදා ගන්න ඔහුගේ හදවතේ තිබෙනවා. I don't want to tire you more. ඔහුට අවශ්‍ය නැහැ අපි තව ගොඩක් කාලය අරගෙන ඔබ මානසික I hope you received something. ඔව් හිතනවා අද දවසේ ඔබ යම් කිසි දෙයක් දෙවියන් වහන්සේගේ වචනය තුලින් Did ලබා you ගන්න. receive anything today? ඔබ මොකක් දෙවියන් වහන්සේගේ වචනය අද ලබා ගත්තද? Thank you so much. Thank you so much. I think you are so kind. ඔව් හිතනවා අපි ගොඩක් යහපත් අය කියලා කරුණාවන්ත අය කියලා. May God bless you දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. and use you in a mighty way දෙවියන් වහන්සේ ඔබ බලවත් ලෙස ඔබ පාවිච්චි කරනවා. in the houses you work, ඔබ වැඩ කරන ස්ථානවල නිවස්වල in your environment, ඔබ වටා සිටින ඔබ අවට සිටින අය with your friends. ඔබගේ මිතුරන් සමග There are so many people from India in Cyprus. අද දවසේ අපිට දකින්න පුළුවන් ඉන්දියා දේශය ගොඩාක් There are so many Sri Lankese people, ලංකාවේ ගොඩාක් සිටිනවා. and you have a mission to do in Cyprus. අද දවසේ ඔබට බලාපොරොත්තුවක් දීලා තිබෙනවා මේ සයිප්‍රස් දේශය වෙනුවෙන් සේවය කරන්න ඔබට තිබෙනවා අනුග්‍රහය. Somebody has to speak to them about the love of God, ඔබට ගිහින් කියන්න පුළුවන් ඔවුන් සමග බෙදා ගන්න පුළුවන් දේ ප්‍රේමය ගැන. and the Cypriots will not do this. මේ ඔබ දන්නවද මේ දේශයේ සයිප්‍රස් ජාතිකයින් මේ දේ ගිහින් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. You are the ones that you are going to do this. නමුත් ඔබ දන්නවද ඔබව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යනවා මේ දේ So you කරන්න. have a big mission here. ඒක නිසා ඔබට ගොඩාක් දර්ශනයක් වගේ තිබෙනවා සීනියක් වගේ තිබෙනවා ඔබට ගිහින් You are not here by coincidence. ඔබ මේ ස්ථානයට නිකන් ඇවිල්ලා නැහැ අනතුරකින් වගේ ඇවිල්ලා නැහැ. But consider yourselves as missionaries. අද දවසේ ඔබේ මුළු ජීවිතය උන්වහන්සේට බාර කරන්න බලාපොරොත්තුවක් ඇතුව Amen. ආමේන්. God loves you. Amen.